රෙකෝඩ් වෙන දාන්න. right 2012 ගානේ 15 represent කරලා තියෙනවා එක ලකුණයි. ඍණ 5 represent කරනවට මේ විදිහට ඒ කියන්නේ ධන 5 represent කරලා එයාව ones complement කරලා එකක් එකතු කරලා ඍණ 5 මොන වගේද කියලා represent කරනවට ලකුණු දෙකක් දීලා තියෙනවා. සර් හෙලෝ. ඔව් පුතේ. මේ කලින් කතා කරා සර් මේ මට මේ මං කතා කරපු එක ඇහෙන්නේ නැතුව ඇති. මේ මොකක් හරි වෙලා. හරි පුතේ. ඔව් කියන්න පුතේ. මං ගණන් ටික මේ 2015 විතර වෙනකන් හදුවා සර්. right okay. හරි. බලාගෙන යමු පුතේ 2018 ගාන විතරයි එහෙනම් හදන්න ඉතිරි වෙලා ඇත්තේ. අපි මේ ටික බලලා ඉවරලා. හරි බලලා ඉවරලා මට ඒක හදලා එවන්න. right. No problem. හරි. එතකොට 15යි ඍණ 5යි එකතු වුණාම හැදෙන අගය දීලා තියෙනවා. ඒකෙත් ආනීතිය තියෙනවා. ආනීතිය කතා බහ කරලා තියෙනවා. නොසලකා හරිනවා කියලා. right. එතකොට ඔය 2011 සහ 12 කියන ගණන් වල පැහැදිලි කිරීමක් අහලා තියෙන්නේ ඔය ආනීතිය ගැන විතරයි. ඒකට ඒක බොහොම සරලව විස්තර කරන්න තියෙන්නේ. වැඩිම වෙසෙසි බිටුව මගින් නිපද වෙන ආනීතිය නොසලකා හැරේ කියලා. ඊළඟ අවුරුදු වල ඕගලන්ගේ පැහැදිලි කිරීම අහලා තියෙන්නේ වෙනත් දෙයකට. කියන්නේ ඒගොල්ලෝ අහලා තිබුණා මේ කොහොමද මේ ones twos complement ඉන්න කෙනෙක්ගෙන් අදාළ අගය ලබා ගන්නේ කොහොමද කියන එක. right 2013 ගාන ගත්තොත් 2013 ගානේ තියෙන්නේ 13 represent කරලා තියෙනවා 19 represent කරලා තියෙනවා ඍණ 19. ඒතර 13 represent කරලා තියෙනවට එක ලකුණයි ඍණ 19 මේගොල්ලෝ ඍණ 19 උත්තරේ කෙලින්ම ලියලා තියෙන්නේ. එතකොට පියවර ටිකත් එක්ක තියෙනවා ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒ දෙක එකතු කරලා උත්තරේ පෙන්ලා තියෙනවා. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ තමයි අහලා තිබුණේ 2013 ගහනේ අහලා තිබුණේ බොහොම ජෙනරල් ක්වෙස්චන් එකක් නේද මේ තියෙන 2013 ගාන. දෙකෙහි අනුපූරක ආකාරයට පවතින ධන සහ ඍණ සංඛ්‍යා දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය පැහැදිලි කරන්න. right. එතකොට මෙතනදී මම අර ඔයගොල්ලොත් එක්ක කතා බහ කරපු මම බෝඩ් එකේ ලියලා ඔයගලන්ට පෙන්නුවා කොහොමද ඔයගොල්ලෝ මොකද රිවර්ස් එකට දෙයක් පැහැදිලි කරගෙන යන්නේ කියලා. අන්න ඒ ගියපු පියවර ටික ඔයගොල්ලෝ මෙතන සඳහන් කරන්න ඕනේ. right. අපි චුට්ටක් ආයි ඒක දිහා බලමු. right. so දැන් මම මෙතන ලියලා තියෙන්නේ යම් කිසි ගානකට අදාළව වැඩිම වෙසෙසි බිටුව එකවන බැවින් මේ ඍණාගයක. එතකොට ඔයගොල්ලෝ ජෙනරලි ලියනකොට ලියන්න ඕනේ ධන හා ඍණ සංඛ්‍යා දෙකටම ගැලපෙන විදිහට. වැඩිම වෙසෙසි බිටුව එක නම් ඍණාගයක් වන අතර එය බිඳුව නම් ධනාගයක් ලෙස සැලකේ. right. එතකොට ධනාගයක් නම් මොකද්ද අපි කරන්නේ? කෙලින්ම අදාළ ද්විමේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරනු ලබයි. ඍණාගයක් නම් පළමුව එම අගයෙන් එකක් අඩු කර ලැබෙන අගය අනුපූරණය කර එම අගය දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරනවා. එතකොට එම දශමයේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන්නේ අර ද්විමේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙච්ච අගයේ ධන අගය නැත්තම් අපිට පහලින් සරලව ලියන්න පුළුවන් ද්විමේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන්නේ එම දශමයේ සංඛ්‍යාවට අනුරූප ඍණ අගය කියලා. right. ඔන්න ඔය ස්ටෙප්ස් ටික ලියවෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ගාන හදා පෙන්වන්න අවශ්‍ය නැහැ. එතන අහලා තියෙන්නේ පොදුවේ. right. එතකොට කියනවා ඔය කියන විදිහට.
right ඒ පොදුවේ එන ටික කොහොමද ලියන්නේ කියන එකත් මම චුට්ටක් ලියන්නම් මෙතන ඔයගලන්ට බලන්න එක ලේසි වෙන්න right දර පොදුවේ ලියනකොට මුලින්ම ලියන්න ඕන පොයින්ට්ස් කීපයක් තියෙනවා right අපි ලියනවා දෙකෙහි අනුපූරිත සංඛ්‍යාව සංඛ්‍යාවෙහි කියලා සංඛ්‍යාවෙහි වැඩිම වෙසෙසි බිටුව එක නම් එය ඍණාකයක් ලෙස බිඳුව නම් එය ධනාකයක් ලෙස සලකයි ඔය පළවෙනි පොයින්ට් එක ඊට පස්සේ කියන්න ඕනේ ධනාගයක් නම් එම ද්විමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාවට පරිවර්තනය කිරීමෙන් අදාළ ධන අගය ලබාගත හැක ඍණ සංඛ්‍යාවක් නම් පළමුව ද්විමය සංඛ්‍යාවෙන් එකක් අඩු කර ලැබෙන අගය අනුපූරණය කළ යුතුය ඒක පිටින් වාක්‍ය හදන්නේ කොහොමද අනුපූරණය කළ යුතුය ඉන්පසු ලැබෙන පිළිතුර දශමය අගයකට පරිවර්තනය කළ විට අදාළ ඍණ සංඛ්‍යාවේ අගය ලබාගත හැක right hard right හරි නුරි 2018 එක හරි right එතකොට මේක ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය ජෙනරලි මේක පොඩ්ඩක් ලියා ගන්න ඔයගලන්ගේ උත්තරේ තියෙන දාට
ඉනුරි පොතේ 69 represent කරලා තියෙන විදිහේ පොඩි අවුලක් තියෙනවා. දුක පොඩ බලන්නකෝ මාකින් ස්කීම් එක පෙන්නනකොට. මේක ලියලා ඉවර වෙනකොට කියන්න ඕගොල්ලෝ. right එක්කෙනෙක් ඉවරයි අනික් කට්ටිය ඔව් දිල්ෂාන් රෙකෝඩ් එක දානවා group එකට ඔව් පුතේ ඔයාලට වෙබ්සයිට් එකට ගියාම ඕන වෙලාවක බලන්න පුළුවන් right connection අවුලක් කිහිපද තියෙන්නේ right හරි මම මෙතනින් ඉස්සරහට යනවා හරි කමක් නැහැ දිල්ෂාන් අවුලක් නැහැ අපි ඔහොමීමු රෙකෝඩින් එක එනවනේ එතකොට බලමු කොහොමද කියලා පුතා ඔන්න පොඩක් ආයෙ එක සැරයක් ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට් වෙලා බලන්න අවුලක් නැහැ හරි 2014 ගාන මොන වගේද කියලා බලමු ඔව් 2014 ගාන ටිකක් වෙනස් විදියකට අහලා තියෙන්නේ ඒක 8 bit representation එකක් නෙවෙයි 4 bit representation එකක් ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ පෙන්නලා අහලා තියෙනවා ප්‍රශ්නේ අහලා තියෙන්නේ 0.0.0 එකෙහි ඍණාගය 1.1.1 බව පෙන්වන්න කියලා එතකොට ඔක හරි ලේසි ධන ඍණ අගයන් නම් තියෙන්නේ ඒ කියන්නේ එක්කෙනෙක්ව එකෙහි අනුපූර්ණය කරොත් ඔය දීලා තියෙන ද්විමේය සංඛ්‍යාව එකෙහි අනුපූර්ණය කරලා එකක් එකතු කරොත් අවුට්පුට් එක අපිට අර අනිත් සංඛ්‍යාව විදිහට ලැබෙන්නේ
right? තප්පරකින් තමයි. hello hello ඔක්කොතේ මොන ක්ලාස් එකේ ඉන්නේ මට 9න් පස්සේ කෝල් එකක් ගන්න. ඔතේ මම ක්ලාස් එකේ ඉන්නේ 9න් පස්සේ කතා කරන්න. right එතකොට මෙතන මේගොල්ලෝ කරලා තියෙනවා 1.1.1 ඒ කියන්නේ ones complement කරලා එකක් එකතු කරලා තියෙනවා 0.0.0.1 ones complement කරලා එකක් එකතු කරාම 1.4ක් ඇවිල්ලා තියෙනවා. එතකොට 1.4 කියලා කියන්නේ එතකොට අපිට ඔප්පු වෙනවා 0.0.0.1 කියන්නේ x කියන ධන සංඛ්‍යාව නම් 1.1.1 කියලා කියන්නේ minus x කියන එක නේ. එහෙම නැත්නම් ඕක අනිත් පැත්තට හදන්න පුළුවන්. මේ මෙතන පහළ දීලා තියෙනවා එක මෙතඩ් එකක්. ඒක තියෙන්නේ මේ ඍණ සංඛ්‍යාව අරගන්න තව ක්‍රමයක් ඒගොල්ලෝ කතා බහ කරලා තියෙන්නේ. bits ගාන 4 නම් 2/4 වෙනි බලයක් අඩු කිරීම 1 කියනගේ අරගෙන පෙන්නලා තියෙනවා. මේක හැම අවස්ථාවකදීම නිවැරදි වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. right ඒක නිසා මේ උඩ තියෙන අර අපි කරන විදිහට පොඩ්ඩක් ෆික්ස් වෙන එක තමයි වටින්නේ. right එහෙම නැත්නම් තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් 1/4 අරගෙන රිවර්ස් කැල්කියුලේෂන් එක කරලා 0.0.1 එනවා කියන්නේ. ඒ රිවර්ස් කැල්කියුලේෂන් එක කියලා මම අදහස් කරේ මෙන්න මේ විදිහට යන්න පුළුවන්. 1.1 මුලින්ම එකක් අඩු කරනවා. දෙකෙන් එකක් බිඳුවයි 1/3ක් එනවා. ඊට පස්සේ මෙයා අනුපූර්ණය කරනවා. එතකොට එනවා 0.3යි 1. right එතකොට මේ එන්නේ මේ තියෙන්නේ දෙකෙහි අනුපූර්ණය කළ අගය මේක එකෙහි අනුපූර්ණය කළ අගය වෙනවා. මේක අදාළ සංඛ්‍යාව. අදාළ අගය බවට පත් වෙනවා. මේක කරලා පෙන්වන්න පුළුවන් අපිට කියන්න පුළුවන් එම නිසා 0.0.1 දීමේ සංඛ්‍යාවෙහි ඍණ අගය 1.1.1 ලෙස සැලකිය හැකියි. right ඔය විදිහෙන් කතා කරන්න පුළුවන්. හරි. තේරුණාද කට්ටියට? කන්ෆර්මේෂන් එකක් දෙන්න. දේවල් ටික ඕකේද කියලා. ළමයි මාව ඇහෙනව නේද ওই පැත්තට? හරි කුසල් මෙතන අපි කරේ දෙකෙහි අනුපූර්ණ කරපු වගේ ගත්තා. අර අපි විස්තර කරපු දේ තමයි මෙතන කරේ. දෙකෙහි අනුපූරිතාවයෙන් එකක් අඩු කරා. අඩු කරාම මෙයා ආවා. මේ තියෙන දෙකෙහි අනුපූර්ණ කරපු වගේ ඒකෙන් එකක් අඩු කරා. එතකොට මෙයා ආවා. ඒ කියන්නේ එකෙහි අනුපූර්ණය කරපු වගේ.
එයාව අනිත් පැත්ත හැරෙවුවා අනුපූර්ණය කරන නැවත වගාවක්. ඒතකොට අදාළ අගය අපිට එනවා. ඒක නිසා අපිට මේ වාක්‍ය ලියන්න පුළුවන් 0.0.1 ඍණ අගය මෙන්න මේ කියන අගය කියලා. කුසල ඕකේද? right. හරි. අපි එහෙනම් ඊළඟ උත්තර ටික ටක් ගාලා බලලා යමු 2015 ගාන. right මේ තියෙන 2015 ගාන. 2015 ගානේ ඒගොල්ලෝ 10 රෙප්‍රසන්ට් කරන විදිය අහලා තියෙනවා. ඊට පස්සේ ඍණ 25 රෙප්‍රසන්ට් කරන්න කියලා තියෙනවා. ඒතර ඍණ 25 රෙප්‍රසන්ට් කරනවට එක ලකුණයි දීලා තියෙන්නේ. right එකේව 3යි 0.2යි එකේව 3යි. right ඊළඟට තුන්වෙනි එකේ කියලා තියෙනවා. තුන්වෙනි එකේ ඒගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්නේ ගණනය කරන අයුරු පහදා දෙන්න කියලා තියෙනවා. right ඔන්න ඔතන මාකින් ස්කීම් එකේ කියලා තියෙනවා ඔව් එක්ක මේක නම්බර්ස් දෙක ඇඩ් කරනවා කියන එක පෙන්වන්න ඕනේ. කියන්නේ මේ ඉහත තියෙන අංක දෙක එකතු කරනවා කියන වචනේ වාක්‍යයේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දෙක දාලා ධන ලකුණ දාලා, ඒ කියන්නේ මේ අංක දෙක දාලා ධන ලකුණ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ධන ලකුණ දාලා තිබුණා නම් ඒත් ලකුණු දෙන්න කියලා තියෙනවා. මේ උත්තරය ලබා ගැනීම ඔප්ෂනල්. එක තිබුණත් නැතත් ලකුණු දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. මොකද මෙතෙන්දී පැහැදිලි කිරීමක් තමයි අහලා තියෙන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙනවා ඉහත තුන කොටසින් ලබාගත් ප්‍රතිඵලය මුද්‍රණය කර ගැනීම සඳහා දශමය ආකාරයට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය පියවර ලියා දක්වන්න. දැන් මේ උඩ එක ඕගලන්ට කතා කරලා තියෙන්නේ ගණනය කරන අයුරු පහදා දෙන්න කියලා. එතකොට හතරවෙනි එක්කෙනා කතා කරනකොටත් අර ගිය අවුරුද්දේ කතා කරා වගේ පොදු උත්තරයක් ලියන්න ඕනේ. මොකද හරියටම තුන්වෙනි ගානේ උත්තරේට අදාළව නෙමෙයි මේ කතා කරලා තියෙන්නේ. මොකද උත්තරේ ගන්න කියලා නෑනේ. උඩ කියලා තියෙන්නේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා පහදලා දෙන්න කියලා. එතකොට හතරවෙනි එකට අදාළව කියනකොට කියන්නත් ඕනේ ලැබිච්ච ප්‍රතිඵලයේ වැඩිම වෙසෙසි පිටුව බිඳුව නම් ධනාගයක් විදිහට සලකනවා. කෙලින්ම දශමයේ සංඛ්‍යාව ගන්නවා. ලැබිච්ච ප්‍රතිඵලයේ වැඩිම වෙසෙසි පිටුව එක නම් ඍණාගයක් කියලා සලකනවා. එහෙමනම් ඒකෙන් එකක් අඩු කරන්න ඕනේ. ඒක අනුපූර්ණය කරන්න ඕනේ. ඒ ලැබෙන පිළිතුර අනුපූර්ණය කරලා ලැබෙන පිළිතුර දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්න ඕනේ. අර අපි කලින් ලියපු එකමයි. right ඔයගලන්ට පේන ඇති දැන් අර සම්බන්ධතාවක් තියෙනව නේද? ඒක සාමාන්‍යයෙන් ගිය අවුරුද්දට ළඟයි මේ අවුරුද්දේ අහලා තියෙන්නේ. right ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. ඒතර ලකුණු දීලා තියෙන්නේ ওই විදිහට ලකුණු 4ක් දීලා තියෙනවා. ඒ 4 එක කොටසකට එක ගානේ බෙදලා ගිහිලා තියෙනවා. හරි. ඊළඟට 2018 ගාන අවසාන ගාන. 2018 හදපු අය පොඩ්ඩක් බලන්න. නොහදපු අය try එකක් දෙන්න. මම මෙතන ගාන පොඩ්ඩක් පෙන්නලා යනවා හදපු කීප දෙනෙක් ඉන්න නිසා.
හරි මේ තියෙන 2018 ගාන 12 කියන එක නිරූපණය කරලා තියෙනවට එක ලකුණක් දීලා තියෙනවා. ඍණ 68 නිරූපණය කරාට තව ලකුණක් දීලා තියෙනවා. right එතකොට 68 මුලින් නිරූපණය කරලා ඊට පස්සේ එකක් එකතු කරලා sorry 68 නිරූපණය කරලා එයාව කම්ප්ලිමන්ට් කරලා ඒකට එකක් එකතු කරාම ඍණ 68 වෙනලා තියෙනවා. ඊළඟට ගණනය කිරීමට අදාළව එකතු කිරීම ලකුණ දාලා තියෙනවා. පේනවනේ ඒකට කම්පල්සරි කියලා ඒගොල්ලෝ මාක් කරපු එක නා ලියලා තියෙනවා ටීචර්. කියන්නේ ධන ලකුණ අනිවාර්යයි. ධන එකතු කරනවා කියන එක පෙන්වන්න ඕන. right ඊළඟට මේ පරිගණකයක අභ්‍යන්තර මෙහෙයුම් සඳහා දත්ත දෙකෙහි අනුපූරක ලෙස නිරූපණය කිරීමෙන් ලැබෙන එක් වාසියක්. ඔව් එතකොට මේවයි තියෙන වාසි තමයි අපිට කැල්කියුලේෂන් එක ඉක්මනට කරගන්න පුළුවන්. නිතරම තියෙන ඇඩිෂන්. right ඍණ සංඛ්‍යා නිරූපණය කිරීම කරන්න පුළුවන්. right අඩු කිරීමක් වුණත් එකතු කිරීමක් විදිහට සිද්ධ කරන්න පුළුවන්. right ඒ වගේම තමයි බිඳුවට තියෙන බිඳුව නිරූපණය වෙන්නේ එක අගයකින් පමණයි. ඒ කියන්නේ ඍණ බිඳුව ධන බිඳුව කියලා අවස්ථාවල් ඔයගලන්ට එන්නේ නැහැ. හරි පැහැදිලිද? right අනිත් අය හරි සංදීප්තා හදන ගණන් ටික පුතේ මට එවන්න. හරි සර් හදන ගමන්. හරි අපි ගේට්ස් පාඩමට පොඩ්ඩක් මුල පුරමු. right දැන් දේවල් ටික කරලා තියෙන නිසා right හරි මට ටියුට් එක අන්තිම මොහොතේ වෙනකම්ම print කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. අද උදේ තමයි මම ඔයගලන්ට පණිවිඩය දැම්මේ තියෙන ඇවිල්ලා කට්ටිය අරන් යන්න කියලා. නමුත් අද ටියුට් එක ළඟ නැතිවීම ලොකු බාධාවක් වෙන්නේ නැහැ. නමුත් ලබන සතිය ඇතුළත අනිවාර්යෙන් එකතු කරගන්න අපි මූලික දේවල් ටික කතා බහ කරන නිසා. right එතකොට අද අපි කතා කරන්නේ 4 වෙනි පාඩම තාර්කික ద్వාර. ඔයගලන්ගේ පළවෙනි පාඩම සහ තුන්වෙනි පාඩම ඉවරයි දැන්. පළවෙනි ඒකකයේ සහ තුන්වෙනි ඒකකයේ. එතකොට අද පටන් ගන්න හතරවෙනි ඒකකයේ දෙවෙනි ඒකකයේ අපි තාම සාකච්ඡා කරලා නැහැ. right දෙවෙනි ඒකකයේ ටියුට් එක ඉංග්‍රීසි එක තියෙන්නේ. මට ඒක සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න තාම වෙලාවක් උනේ නැහැ. තියෙන වැඩ ගොඩක් එක්ක පුළුවන් ඉක්මනට ඒක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරනවා. සිංහලට ට්‍රාන්ස්ලේට් කරනවා. කළා මම ඒකත් පුළුවන් ඉක්මනටම ලබා දෙන්න. එතකොට අපි මේ දෙක කවලමේ කතා බහ කරගෙන යමු. right ගේට්ස් පාඩමේ අපිට දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. ගේට්ස් කියන ලෙසන් එකෙන් තමයි ඕගොල්ලන්ගේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 6ක් දීලා 4ක් තෝරගන්න කියන එකෙන් 90
9කට වඩා වැඩි පිරිසක් ළමයි මේ ප්‍රශ්නේ try කරනවා. මොකද මේ ගාන හරි ලේසි. හැබැයි මේක ටිකක් අනතුරුදායක ගාන, භයානක ගාන. හේතුව තමයි මොකක් හෝ වැරද්දක් වෙලා මුල වරද්දගත්තොත් එතනින් එහාට මුළු සම්පූර්ණ ගානම වර්ධිනවා. ඒක නිසා මේක තියෙන සර්කිට් ඩිසයින් කරන්න ගේට්ස් වලට අදාළව. ඒක නිසා මේක බොහොම කියන්නේ උවමනාවෙන් අහගෙන ඉන්න. දේවල් ටිකක් තියෙනවා මේකේ කරන්න. පැය භාගයක ප්‍රශ්නයක් ඔයගලන්ට හම්බෙන්නේ. ඒත් පැය භාගයක් තරම් කරන්න වැඩ හම්බෙන ප්‍රශ්නයක් නේ. හරි මේ තාර්කික ద్వාර කියන concept එක නැත්නම් gates කියන concept එක ඔයගලන්ට එන්නේ ඔයගොල්ලෝ සර්කිට් එකක සාමාන්‍යයෙන් දැකලා ඇති මෙන්න මේ වගේ IC කොටස් තියෙනවා. right අර මෙන්න මේ වගේ අඬුහයි කරපු right ඔය වගේ ICs ඔයගොල්ලෝ දැකලා ඇති. right එතකොට මේ IC එකක් ඇතුලේ තියෙන components වලට තමයි අපි gates කියලා කියන්නේ. right එතකොට මේ IC එකක් ඇතුලේ තියෙන gate එකක් මේවට සම්බන්ධයි. මේ එළියට එන කම්බි වලට සම්බන්ධයි. ඒ වයින් තමයි මොකක් හරි instruction එකක් මේ IC එකට හම්බුණාම circuit board එක IC එකට හම්බුණාම ඒක process කරලා output එකක් බවට පරිවර්තනය කරගන්න. right එතකොට computer එකේ මේ වගේ ICs ගොඩක් ඔයගලන්ට හම්බෙනවා. ඒක ඇතුලේ කොහොමද මේ logic එක දුවන්නේ කියන එක ගැන තමයි අපි කතා බහ කරන්නේ. right එතකොට මේ IC එකක් කොහොමද හැදිලා තියෙන්නේ කියන එක ගැන අපි ලොකුවට කතා බහ කරන්න යන්නේ නැහැ. ඔයගලන්ගේ තාර්කික ద్వාර පාඩමේ තාර්කික ద్వාර ඔයගලන්ට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩලා වෙట్లా උගන්වනවා. right එතකොට තාර්කික ద్వාර ඔකට අපි ඉංග්‍රීසියෙන් කියනවා logic gates කියලා. right මේවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් තමයි ප්‍රාථමික ద్వාර අනිත් එක තමයි සංයුක්ත ద్వාර. right මේවට ඉංග්‍රීසියෙන් කියනවා primary මේකට ප්‍රාථමික වගේම මූලික කියන වචනේත් කියනවා right primary gates මේකට කියනවා combinational gates right හරි මේ මූලික ద్వාරවල වැඩ කරන විදිය ඕගොල්ලෝ දැනටමත් දන්නවා මතකනේ අපි අර number system වල bitwise operation කියලා එකක් කරා එතනදී අපි කතා කරන්නේ AND operation එක O operation එක not operation එක XOR operation එක කියලා. අන්න ඒ හතරම තමයි ద్వාර විදියට ඔයගලන්ට මෙතෙන්දී අඳුන ගන්න තියෙන්නේ. එතකොට ප්‍රාථමික ద్వාර හතරයි not and O XOR. මේවට වෙන් වෙච්ච සංකේත තියෙනවා. not gate එක අපි සංකේත කරනවා මෙන්න මේ විදිහට මේ සංකේත ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මොකද සර්කිට් එක අඳිනකොට ඔයගලන්ට උක අවශ්‍යයි.
right and gate එක මේ ආකාරයෙන් මේක මතක තියාගන්න පුළුවන් and ඉවර වෙන්නේ d අකුර නිසා මෙයා d අකුරක් වගේ right o gate එක සමහර වෙලාවට මේ විදිහට හදපළුවක් වගේ අඳිනවා සමහර වෙලාවට මේක ඉස්සරහ පොයින්ට් කරලා තුනම අදිනවා right ඔය දෙආකාරයටම අදිනවා XOR කියලා කියන්නේ O gate එකේම එක්තරා ආකාරයක දිගුවක් එයාට වැඩිපුර ලයින් එකක් තියෙනවා. මෙයාට අපි කියනවා XOR කියලා. right එතකොට ඔන්න ඔය සංකේත ටික මතක තියාගන්න ඕනේ හරි ලේසි සංකේත ටික. හරි. right combinational gates ගාවට මම එන්නම්. එතනට එන්න කලින් මේගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ කියන එක ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ මුල් පිටුවල තියෙන්නේ මේ කට්ටිය වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. හරි. මේ හතර දෙනා not and or XOR ඔය හතර දෙනා ගත්තොත් ඒක හතර දෙනාගේ ක්‍රියාවලිය විස්තර කරන්නේ මෙන්න මේ විදිහට. not gate එක මේක තමයි සංකේතය. මෙයාගේ විතරක් නෙවෙයි මේ හැම ගේට් එකකම වම් පැත්තෙන් තියෙන ඉරට අපි කියනවා ඉන්පුට් ලයින් එක කියලා. right ඒක මම මෙතන සඳහන් කරන්නම් ඒක ලේසි. right මෙයාට කියනවා input lines මේ පැත්තේ අයිට කියනවා output line කියලා. හරි එතකොට not gate එකක විතරයි ඔයගලන්ට input line එකක් පමණක් දැකිය හැකියි. right not gate එකක input line එකයි එකට වැඩි වෙන්නත් බෑ එකට අඩු වෙන්නත් බෑ. අනිත් හැම gate එකකටම අවම වශයෙන් input lines දෙකක් තිබිය යුතුමයි අවම වශයෙන්. උපරිම වශයෙන් ගත්තොත් අවශ්‍ය තරම් ගාණක් තියෙන්න පුළුවන්. right එතකොට මතක තියාගන්න not එකට ගන්න පුළුවන් වෙන්නේ එක input line එකක් විතරයි කියන එක. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ ක්‍රියාවලිය. කියන්නේ මේගොල්ලන්ට මොනවා හරි දෙයක් input කරාම output එක හැදෙන විදිහ. expression එකකින් පෙන්නලා තියෙනවා මේ පැත්තට a කියන කෙනාව input කරොත් මෙතනින් පිට වෙනවා a bar කියන කෙනෙක්. එහෙම නැත්නම් a dash කියලා සලකන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි and එකට a සහ b කියලා input දෙකක් අවම වශයෙන් තිබිය යුතුයි කියලා අපි කතා කරනවා. and වලට අපි කියනවා මේගොල්ලෝ කරන්නේ බූලීය ගුණිතයක් කියලා. බූලීය ගුණිතයක් කියන්නේ මොකක්ද කියන එකට අපි එනවා තව ටිකකින්. දැනට මතක තියාගන්නකො ගුණ කිරීම වර්ගයක් කරන්න කියලා. ඒ නිසා ab දුන්නම a.b කියන කෙනා output වෙනවා. o කියන කෙනා සිද්ධ කරන්නේ බූලීය ආකලනයක්. right ඒක නිසා ab input කරාම a plus b කියලා කෙනෙක් output වෙනවා. XOR මේකට අපි කියනවා exclusive OR කියලා.
AB එකතු කරාම මෙයත් එකතු කිරීමක් තමයි කරන්නේ. ටිකක් විශේෂ එකතු කිරීමක්. ඒක නිසා මේක අපි ඉදිරිපත් කරනවා A plus ප්ලස් එක වටේට මෙහෙම රවුමක් ඇඳලා B කියලා. හරි? right. මෙතනට වෙනකන් තේරුණාද? ළමයි confirm කරන්න. right. අනිත් අය Manual. Right, Mashi. Hari. Inurita reply කරන්න පුළුවන් අප්ලෝඩ් yes. මේක දාන්න පුළුවන් නේ. yes. හරි. ඉනුරි හරි. තව එක්කෙනෙක් ඉන්නවා. කවුද එක්කෙනා? දිල්ෂාන්. දිල්ෂාන් ඕකේද? දිල්ෂාන්ගේ කනෙක්ෂන් එක අද පොඩ්ඩක් ඩිලේ වෙන නිසා බලමු. හරි. ඊළඟට මේ logic gates වල තියෙන logic එක හැසිරෙන විදිහ ගැන කතා කරන්න අපි භාවිතා කරනවා විශේෂ table එකක්. ඒකට අපි කියනවා truth table එක නැත්නම් සත්‍යතා වගුව කියලා. එතකොට මේ හැම gate එකකටම අදාළව සත්‍යතා වගුව තියෙනවා. ඒ සත්‍යතා වගුව මෙන්න මේ ආකාරයි. right not එකේ අරගත්තොත් not එකට තියෙන එක input line එක. ඒ නිසා input column එකයි තියෙන්නේ. එයාගේ output එක a bar එහෙම නැත්නම් a dash කියන එකෙන් නිරූපණය කරනවා. එතකොට ඔය a කියන තැනට බිඳුව කියන කෙනා එන්න පුළුවන්. අපි සාමාන්‍ය පරිගණකේ කතා කරන්නේ එක සහ බිඳුව තේරෙනවා කියලා පරිගණකේ. right ඒක නිසා බිඳුව input වෙන්න පුළුවන්. නැත්නම් එක input වෙන්න පුළුවන්. right right හරි දිල්ෂාන් ඔහොම යමු. එතකොට එක ඉන්පුට් කරන වෙලාවට එක ඉන්පුට් කරපු වෙලාවට not gate එකට හැකියාව තියෙනවා ඉන්පුට් වෙන කෙනාව අනුපූරණය කරන්න. right ඔයගලන්ට bitwise not operation එක දැන් මතකයි. right bitwise not operation එක එතෙන්දී කරන්නේ එක බිංදු බවට බිංදු එක බවට පත් කරනවා. අපි ones complement කරනවා කියලා කරේ. right ඒක නිසා බිංදුව ඉන්පුට් කරාම එක අවුට්පුට් වෙනවා. එක ඉන්පුට් කරාම බිංදුව අවුට්පුට් වෙනවා. තමයි තත්පරයක්. හරි. ඊළඟට AND gate එකට අදාළ truth table එක ගහුවොත් ඒගොල්ලන්ගේ ඉන්නවා AB කියලා inputs දෙකක්. right එතකොට A ටයි B ටයි අරගන්න පුළුවන් වෙන combinations නැත්නම් A හා B ට එක හා බිංදුව අපි හිතුවොත් A ට බිංදුව තියෙන වෙලාවට B ට බිංදුව තියෙන්න පුළුවන්. A ට බිංදුව තියෙන වෙලාවට B ට එක තියෙන්න පුළුවන්. A ට එක ලැබෙන වෙලාවට B ට බිංදුව ලැබෙන්න පුළුවන්. A ට එක ලැබෙන වෙලාවට B ට එක ලැබෙන්න පුළුවන්. ඔය හතරට වඩා වෙනස් ආකාරයක් ඔතන හම්බ වෙන්නේ නැහැ. එතකොට එහෙම අවස්ථාවක බූලීය ගුණ කිරීමක් කියලා කිව්වම සිද්ධ වෙනවා. ඒතරේ බූලීය ගුණ කිරීම සාමාන්‍ය ගණිතයට බොහොම සමීපයි. මෙතනදී සාමාන්‍ය ගණිතය හා සමානයි. ඒ කියන්නේ මේ දෙන්න සරලව ගුණ කරන්න තියෙනවා. ඒතර බිංදුව වරක් බිංදුව බිංදුව කියලා එනවා. බිංදුව වරක් එක බිංදුව කියලා එනවා. එක් වරක් බිංදුව බිංදුව කියලා එනවා. එක් වරක් එක කියලා එනවා. දැන් මෙතනදී තව දෙයක් මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ මේ logic gates වලට අදාළව එක සහ බිංදුව කියන ඒවා එක කියන අගය
true කියන value එක සත්‍ය කියන value එක නිරූපණය කරනවා. බිඳුව කියන එක්කෙනා false අසත්‍ය කියන අගය නිරූපණය කරනවා. දැන් AND gate එකට අදාළව දෙන්නම එක වෙන්න ඕනේ. inputs දෙකම එක වෙන්න ඕනේ output එක එකක් බවට එන්න. එතකොට AND gate එකේ මම කිව්වා inputs දෙක කියලා කියන්නේ අවමගේ. අවම inputs ගන්න. මේකේ තව inputs ඇතිතරම් ගන්න පුළුවන්. එතකොට ඒ කොච්චර inputs connect කරා එක කියලා output එකක් එන්න නම් ඒ connect කරලා තියෙන අපි තුමු inputs පහක් connect කරලා තියෙනවා. ඒ පස් දෙනාගේම අගේ එක වෙන්න ඕනේ output එක එක වෙන්න. හරි. right. O gate එකත් ඔය විදිහමයි. A ඉන්නවා B ඉන්නවා. ඒගොල්ලන්ගේ output එක A + B. මේ combinations ටික ඒ විදිහටම බලා ගන්න පුළුවන්. බිඳුව 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 1 1 බිඳුව 1 1 කියන එක. දැන් මෙතනදී සිද්ධ වෙන්නේ එකතුවක් ආකලනයක්. මේ ආකලනය සාමාන්‍ය ගණිතයට සමීපයි. නමුත් එක තැනකදී අන්තිම පේළියේදී සාමාන්‍ය ගණිතයෙන් පිටපයින්නවා. right බිඳුව බිඳුව එකතු වුණාම බිඳුවයි බිඳුවට එකක් එකතු වුණාම එකයි එකට බිඳුවක එකතු වුණාම එකයි එකට එකක් එකතු වුණාම අපි කියන්නේ එකයි කියලාම තමයි. හේතුව තමයි මම අර කියපු හේතුව. මේ එක කියන්නේ සත්‍ය බිඳුව කියන්නේ අසත්‍ය කියන විදිහට අපි සලකන්නේ. එතකොට සත්‍යයට සත්‍යයක් එකතු වුණාම තවත් සත්‍යයක් නිර්මාණය වෙනවා කියලා තමයි අපි කියන්නේ. right ඒ නිසා තමයි එකට එකක් එකතු වුණාම එක කියලා සලකන්නේ. එකට එකක් නෙවෙයි එකේව හතරක් එකතු වුණා. එකේව පහක් එකතු වුණා. එකේව 100ක් එකතු වුණා. බූලියන් ඇල්ජිබ්‍රා වලට අදාළව උත්තරේ එකයි. හරි. ඔතනට වෙනකන් තේරුණාද? කන්ෆර්ම් කරන්න බලන්න. හරි හොඳයි. right මම කියවනේ XOR කියන කෙනත් එකතුවක් කරන්න කියලා. එකතුව ටිකක් විශේෂයි කියලා. මෙයාගේ AB කියන දෙන්න output එක වෙන්නේ A XOR B. සාමාන්‍ය combination මම ඔයගලන්ට දකින්න හැමෙන්නේ බිඳුව 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 1 1 බිඳුව 1 1 මෙතනදී alright ඉමාෂි ඉන්න මම AND එකට එන්නම් XOR එක ඉවර වෙලා මෙතනදී සිද්ධ වෙන්නේ exclusive OR කියන ඔපරේෂන් එක. එතනදී සිද්ධ වෙන දේ තමයි මෙයාට ඉන්පුට් වෙන කට්ටිය identical නම් identical කියලා කියන්නේ මොකක්ද? සමජාතීය කියලා අපි කියනවා. එකම විදිහේ නම්. අපි කතා කරන භාෂාවෙන් කියනවා එක වගේ කියලා. එක වගේ නම් උත්තරේ හම්බෙන්නේ බිඳුවයි කියලා. නමුත් මේ දෙන්න වෙනස් නම් inputs වෙනස් නම් එකිනෙකට උත්තරය හම්බෙනවා එක කියලා. right සමජාතීය inputs නම් තියෙන එකම ජාතියේ කට්ටිය නම් input වෙන්නේ උත්තරේ බිඳුවයි. ඒ කියන්නේ බිඳුම ගොඩක් input වුණොත් උත්තරේ බිඳුවයි. එකේ ඒවම ගොඩක් input වුණොත් ඒත් උත්තරේ බිඳුවයි. XOR gate. කවුරුන් හෝ එක්කෙනෙක් වෙනස් නම් දැන් මෙතන තියෙන inputs දෙකයි දෙන්නගෙන් එක්කෙනෙක් වෙනස්. inputs තුනක් වෙන වෙලාවක එක්කෙනෙක් වෙනස් වෙන්න ඕනේ. එච්චරයි. හැමෝම සමජාතීය වුණොත් තමයි බිඳුව සහ එක එන්නේ. එක්කෙනෙක් හරි වෙනස් වුණොත් උත්තරේ එක බවට ඔයගලන්ට හම්බෙන්නේ. හරි. ඉමාෂි මට කිව්වා AND gate එක ගැන පොඩ්ඩක් ආයෙ කියන්න කියලා. කියපු ටික ක්ලියර් වුනේ නැහැ කනෙක්ෂන් ප්‍රශ්නයක් නිසා කියලා. මෙතන පුතේ වෙන්නේ ಗುಣ කිරීමක්. ඒතර ಗುಣ වුණාම වෙන්නේ
සාමාන්‍ය ගුණිතයක ආකාරයට තමයි වැඩ කරන්නේ. බිඳුව වරක් බිඳුව බිඳුවයි. බිඳුව වරක් එක බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. එක් වරක් එක එකයි. right ওই විදිහට තමයි AND gate එක වැඩ කරන්නේ. හරි. තේරුණාද? right. හරි. ඒතර ඔය තමයි මූලික ద్వාර නැත්නම් ප්‍රාථමික ద్వාර කියලා අපි හඳුන්වන පිරිස වෙන්නේ. දැන් සංයුක්ත ద్వාර වලට එනකොට සංයුක්ත ద్వාරයක් කියලා කියන්නේ මූලික ద్వාර හතරක් තියෙනවා අපි කතා කරා. ඒ මූලික ద్వාර හතරෙන් AND OR කියන ద్వාර තුන ඉස්සරහට නැත්නම් ద్వාර තුනේ අවුට්පුට් එකට not gate එකක් සවි කරාම සිද්ධ වෙන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් පෙන්වන ద్వාර තුනකට තමයි සංයුක්ත ద్వාර කියලා කියන්නේ. ඒතර ඇත්තටම සංයුක්ත ద్వාර ටික හැදෙන්නේ ඒ විදිහට. ඒතර සංයුක්ත ద్వාර හැදෙන ක්‍රමය තමයි AND gate එකකට AND gate එකක් ඉදිරියට not gate එකක් හයි කරනවා. right මේ නිසා හැදෙන එක්කෙනාට අපි කියනවා NAND කියලා. not එකේ n අකුර ඉස්සරහට දානවා. මෙයාගේ ඒ කියන්නේ මම මේ හැදෙන විදිහ මේ උඩ පෙන්නන්නේ. මෙයාගේ හරි සංකේතය ඇඳෙන්නේ මේ විදිහට. AND එක තියෙනවා not එකෙන් බිඳුව විතරක් අරගන්නවා ඉස්සරහ තියෙන. ඔය විදිහට inputs දෙක අරගන්න පුළුවන්. ඔය තියෙන්නේ NAND ద్వාර. ඔය වගේම තමයි O එක ඉස්සරහට not එකක් සෙට් කරන්න පුළුවන්. එතකොට මෙයාගෙන් හැදෙන එකනට අපි කියනවා no ద్వාරය කියලා. O එක ඉස්සරහට මේ වචනේ දානකොට not එක ඉස්සරහින් තියෙනවා. not O no. මෙයාගේ සර්කිට් එක ඇතුළේ පෙන්වන්න පුළුවන්. මේ කියන විදිහට inputs දෙකයි O gate එක තියෙනවා. O gate එක ඉස්සරහට not එකේ dot එක එකතු වෙනවා. තුන්වෙනි එකේදී සිද්ධ වෙන්නේ XOR ద్వාරයේ ඉදිරියට not gate එකක් සම්බන්ධ වෙනවා. එතකොට මේක අපි කියන්නේ නැහැ NXOR කියලා. අපි මේක කියන්නේ exclusive no එක කියලා. උඩ කිව්වේ exclusive O එක කියලානේ. මෙතනට අපි කියනවා exclusive no එක කියලා. XNOR කියලා අපි කියනවා. right එයාව නිරූපණය වෙන්නේ no gate එක ඉස්සරහට බිඳුවක් හම්බ වෙනවා. එතකොට මෙතන සිද්ධ වෙන ඉන්පුට් කරාම සිද්ධ වෙන ක්‍රියාවලිය නැත්නම් අවුට්පුට් එක ඉදිරිපත් කරන්න පුළුවන්. මෙයාට AB දුන්නාම AND gate එක AY BY ගුණ කරනවා. NOT gate එක ඒ දෙන්නට බා එකක් ලබා දෙනවා. O gate එක මෙතන තියෙන O එකයි not එකයි මුලින්ම නේද? මුලින්ම O gate එකෙන් මේ දෙන්න එකතු කරනවා. not එකෙන් ඒ සම්පූර්ණ එකතුවට බා එකක් ලබා දෙනවා. XOR එකේ තියෙන්නේ A හා B දෙන්නෙක් ඉන්නවා. A XOR B කියලා XOR operation එක කරනවා. ඒ දෙන්නටම not එකක් apply වෙනවා. හරි. තේරුණාද? right හරි. මේගොල්ලන්ගේ truth table ටික අපිට ටක් ගාලා ඇඳලා ඉවර කරන්න පුළුවන්. මොකද අර AND O XOR වලට අදාළව තියෙන කෙනාගෙම අනිත් පැත්තයි සිද්ධ වෙන්නේ. right ඒක නිසා මම ටක් ගාලා truth table ටික අඳිනවා.
මේක ඔයගලගේ ටියුට් එකේ තියෙනවා. ටියුට් එක ගත්ත කට්ටිය රිෆර් කරන්න, ගත්ත නැති කට්ටිය හම්බුනාම පොඩ්ඩක් රිෆර් කරලා බලන්න. AB කියලා ඉන්පුට්ස් තියෙනවා. right මෙතන එනවා a.b වල total bar එක. බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගහුනම 1යි. බිඳුවරක් 1 බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගහුනම 1යි. එක්වරක් බිඳුව බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගහුනම 1යි. එක්වරක් 1 1යි. එක අනිත් පැත්ත ගහුනම බිඳුවයි. ඔය විදිහට තමයි ඒකේ අගේ එන්නේ. ඊළඟට no gate එක බූලිය ආකලනයක් වෙනවා කියලා මම කිව්වේ. බිඳුවයි බිඳුවයි එකතු වුණාම බිඳුවයි බිඳුව අනිත් පැත්ත වැටෙනවම 1යි. බිඳුවයි 1යි 1යි එක අනිත් පැත්ත ගහුනම බිඳුවයි. 1යි බිඳුවයි 1යි එක අනිත් පැත්ත ගහුනම බිඳුවයි 1යි 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 එක අනිත් පැත්ත ගහුනම බිඳුවයි. O gate එකේ සම්පූර්ණ ඔපොසිට් එක එන්නේ. XOR කොහොමද අපි කතා වුනේ? ආදාන සමජාතීය නම් ඉන්පුට්ස් එක ජාතිය නම් අවුට්පුට් එක බිඳුවයි වෙනස් නම් අවුට්පුට් එක 1යි. ඒ තමයි XOR gate එක. XNOR එක නම් සම්බන්ධ වෙන්නේ ඒක අනිත් පැත්තට. ඉන්පුට් සමජාතීය නම් ඔයාට 1 කියලා අවුට්පුට් වෙනවා. ඉන්පුට් විෂම ජාතිය නම් බිඳුව කියලා අවුට්පුට් වෙනවා. A XOR B වල total bar එක නැත්තම් සම්පූර්ණ එකේ අනුපූර්ණ එක. හරි. දැන් අපි ඊළඟට එන්නේ gates වල මූලික ටික අපි දැනගෙන ඉවරයි. මොනවාද gates වල මූලික ටික කියන්නේ? ප්‍රාථමික ద్వාර කියලා 4 දෙනෙක් ඉන්නවා. not and or XOR කියන කට්ටිය. ඒ වගේම සංයුක්ත ద్వාර කියලා 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා NAND, NOR and XNOR කියලා. right එතකොට හැම truth table එකකටම හැම gate එකකටම අදාළව truth table එකක් තියෙනවා. ඉදිරියේදී ඔයගොල්ලෝ දකිවි මේ truth table එක අපි විවිධ විදිහට පාවිච්චි කරනවා. එතකොට අපිට ඔළුවේ තියෙන්න ඕනේ මොන විදිහටද මේ truth tables වැඩ කරන්නේ කියලා. හරි. එතකොට මේ ටික ඔළුවේ තියාගෙන right මට පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න මේ අද tubes නැතුව කී දෙනෙක් ඉන්නවද කියලා මගෙන් මට මතක විදිහට මෙනුලුයි යාළුවයි ඉල්ලගත්තා. තව එක දරුවෙක් ඉල්ලගත්තා. සර් මං ගත්ත ටියුට් එක මේ පාඩමේ කොයි හරිය වගේ දෙයක තියෙන්නේ. පුතේ වැරදි ටියුට් එකක් දන්නේ නැහැ හම්බෙලා තියෙනවා. ඒ පටන් ගත්ත ගමන් මොකද තියෙන්නේ? තමා වෙන එකක් මං හිතන්නේ. මොකද්ද පුතේ ටියුට් එකේ නම තියෙන්නේ? සිස්ටම් කියලා එකක්. සිස්ටම් කියලා එකක්ද? ඕ ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් කියලා තමයි ටොපික් එක තියෙන්නේ. වැරදි ටියුට් එක අරගෙන තියෙන්නේ පුතේ. එහෙම. ඔව්. ඒක ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ඔව් ඕක මට ගෙනත් දීලා ලොජික් ගේට්ස් ටියුට් එක අරගෙන යන්න. හොඳේ? සර් හරි. හරි. මොන වෙලාවෙද ආවේ අරගෙන දුව? අම්මලා දවල් යන්නේ. දවල් ගිහින් අරන් ඇවිල්ලා තිබ්බ සර් ගෙදර හිටියේ නැහැ කියලා කිව්වා. නේ. වැරදිලා දෙන්නේ නැති පුතේ. හරි. ඔව්. දුවගේ ටියුට් එක විතරද යාළුවගේ ටියුට් එකකුත් ගත්තද? මගේ විතර. රයිට් ඕකේ. හරි. ඇවිල්ලා පුතේ මාරු කරගන්න. හරි සර්. හරි. තව කවුද අරගෙන නැත්තේ? සර් මට එකක් ගන්න. ඒ කියන්නේ සංදීප්ත අරගන්න ඕනේ. දැන් කතා කරේ ඊමාෂිද කලින් කතා කරේ? හරි.
ඉනුරි අද කලෙක්ට් කරගන්න ඇවිල්ලා මම හිටියේ නෑ නේද? හරි කමක් නෑ. පුතේ ඔයගොල්ලෝ පොඩක් කලෙක්ට් කරගත්ත නැති එකේ මේක චුට්ටක් ලියා ගන්නකො කමක් නෑ. මොකද නැත්තම් ඉස්සරහ දේවල් ටික දැන් අපි පොඩි ඩයග්‍රෑම්ස් ටිකක් අඳින්න යනවා. ඒක අඳින්න ගිහිල්ලා ඔයගලන්ට අපහසු වෙන්න පුළුවන්. ටක් ගාලා මේක ලියා ගන්න කටුවට ලියාගත්තට කමක් නෑ. ලබන සතියේ කියන්නේ ටියුට් එක හම්බ වෙනවා. ටියුට් එකේ මේ ඔක්කොම ටික තියෙනවා. ටක් ගාලා ලියා ගන්න. හරි නම් හරි කියන්නේ මම එතකොට පහළට අරගෙන යනවා. ඔව් මේ මුලින් ඉඳලම ලියා ගන්න දිල්ෂාන්. තාර්කික ద్వාර කියන තැන ඉඳලම ಜಾති දෙකක් තියෙනවා. ටියුට් එක තියන අය වුණත් මේක ලියාගත්තට කමක් නැහැ නිකන් ෂෝට් නෝට් එකක් වගේ වෙන්නේ. මොකද ටියුට් එකේ මම ඔක විස්තරාත්මකව දීලා තියෙනවා. right මම උඩහට කරනවා හරි මූලික ద్వාර ටිකේ ට්‍රික් ටේබල් ටික
oops. Right. හරි. තවටියක් උඩ ගන්නවා අන්තිම පොඩ්ඩ. හරි. හරිද ළමයි?
හරි. right. ලියන අනිත් කට්ටියත් මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න හරිද කියලා. හරි. right okay. right. දැන් අපි කරන්න හදන්නේ බොහොම සරලව සර්කිට් එකක් දීලා තිබ්බොත් සර්කිට් එකේ අවුට්පුට් එක කොහොමද කියලා තීරණය කරන එක. right. ඒක මේ පාඩමේ තියෙන සරල සිද්ධාන්තය. right. හරි. එතකොට මෙන්න මේ විදිහේ සර්කිට් එකක් දුන්නොත් උදාහරණයක් විදිහට මෙතනට not get එකයි. right. කොහොම දුන්නොත් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඔය වගේ සර්කිට් එකක. ඒ කියන්නේ මේ තියෙන බොහොම සරල එකක් බේසික් එකක්. ඔයන සර්කිට් එකක් දුන්නොත් අවුට්පුට් එක හොයාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. එතකොට මේක හොයන්නේ කොහොමද? ABC කියලා ලයින් තුනක් තියෙනවා. එතකොට A කියන ලයින් එක මෙතනට අරගෙන ඉන්නේ A කියන අගයමයි. මේ B කියන ලයින් එක not gate එකක් හරහා යනවා. ඒක නිසා මෙතනට එනකොට B bar නැත්නම් B dash කියන කෙනාව අරගෙන එන්න පුළුවන්. මේ තියෙන AND gate එකක්. AND gate එක කරන්නේ ಗುಣ කිරීම. right. ඒක නිසා මෙතන A.B bar කියන එක හැදෙනවා. මෙතනදී bars දානකොට බොහොම ප්‍රවේශම් වෙන්න අදාළ කෙනාට විතරක් bar එක දාන්න. right. ඊළඟට මේ පැත්තෙන් C අරගෙන එනවා. එයාට බාධාවක් නැහැ. A.B bar මෙතනින් output උනා කියලා කියන්නේ මෙතනට එන input එකත් එයාම තමයි. right. ඒක නිසා මෙතනින් එළියට එන්නේ මේ තියෙන O gate එකක් මේ දෙන්නගේ එකතුව. ඒ කියන්නේ A.B bar සාමාන්‍යයෙන් අපිට පද දෙකක් ආවොත් වරහන් දාගන්න පුරු වෙන්න විචල්්‍ය දෙකක් ආවොත් මේ ABC කියනවට අපි කියනවා විචල්්‍ය කියලා. plus C. ඕක අපිට ලියන්න පුළුවන් අනිත් පැත්තට. ඒ කියන්නේ C plus A dot B bar කියලා ලියන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. right. ඒ වගේම තමයි මෙතනින් output එක ඔයාලට අවශ්‍ය නම් B bar dot A කියලා ලියා ගන්නත් පුළුවන්. right. ඒ වගේම තමයි මෙතන එන එක C plus A dot B bar කියලා ලියන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මොන කෙනාද මුලින් ලියන්න කියන එක අදාළ නැහැ. දෙන්නෙක් එකතු වෙනකොට හගුණ වෙනවා. හරි. මේ සරල දේ තේරුණා නම් මේක පොතේ ඇඳගන්න උදාහරණයක් විදිහට මාතෘකාවක් දාගෙන ඇඳගමු නේද? තප්පරයක් ඉන්න. මාතෘකාවක් විදිහට දාගන්න. මම මේ මාතෘකාව මේ පැත්තෙන් ලියනවා. දැන් ඔයගලන්ගේ ලියන පොතේ මේ දේවල් ටික ලියා ගන්න වෙනවා. right. දී ඇති පරිපතයකට ප්‍රතිදානය ලබා ගැනීම. හරි. ඕක මාතෘකාව කරගෙන මේක example 1. මේක example එක කරගන්න.
right හරි ටක් ගාලා ඉඳ ගන්න බලන්න right හරිද ළමයි right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය දෙන්නයි තුන් දෙනයි right හතර දෙනයි අනිත් දෙන්න right පස් දෙනයි කෙනෙක් ඉවරයි දිල්ෂාන් මම හිතන්නේ දිල්ෂාන් ස්ක්‍රීන්ෂොට් එක අරගන්නවා ඇති දිල්ෂාන්ගේ කනෙක්ෂන් ඉෂුව එකක් තියෙන නිසා හරි කමක් නැහැ අපි ඉස්සරහට යමු හරි දැන් ඔයගලන්ට තියෙන්නේ මෙන්න මේ සර්කිට්ස් වලට අවුට්පුට් සර් මට රෙකෝඩින් එක මම දෙන්නම් මම රෙකෝඩින් එක දෙන්නම් දිල්ෂාන් මොකද මේ දැන් ලියන්න බෑ මේ එකක් ලියද්දී ආයි පේන්නේ නැතුව යන එක පාට ආරි කමන්නේ පුතේ කමන්නේ මම රෙකෝඩ් එකෙන් බලලා ලියන්න රෙකෝඩින් එකෙන් බලලා ලියා ගන්න right හැබැයි අපි දැන් මේ කරන දේවල් ටිකට වාට ඉන්ටරැක්ට් වෙන්න බැරි වෙනවා බලන්න try එකක් දෙන්නකෝ හරි අවුලන්නේ හරි දැන් ඔයගොල්ලෝ මේ ටික ටක් ගාලා පොතේ ඇඳ ගන්න ඕනේ ඇඳගෙන ටක් ගාලා අවුට්පුට් එක අරගෙන මට එවන්න ඕනේ අවුට්පුට් එක එක්ස්ප්‍රෙෂන් එකක් විදිහට chat එකේ ටයිප් කරලා එවුවත් ප්‍රශ්නයක් නැහැ
right? හරි මෙන්න පළවෙනි ප්‍රශ්නේ. අපි සාමාන්‍යයෙන් සර්කිට් අඳිනකොට මෙහෙම වයර්ස් ක්‍රොස් වෙන්න දෙන්නේ නැහැ. පන්නලා අඳින්නේ. එහෙම නැත්නම් අපි තව ක්‍රමයක් පාවිච්චි කරනවා මේ වගේ තිතක් තියලා. මොකද ඉස්සරහට ඔයගලන්ට මේවා වැදගත් වෙනවා. තිතක් තියලා එක දිගට අඳින්න පුළුවන්. හරි. ඕකේ අවුට්පුට් එක හොයන්න බලන්න. ඔව් කුසල්. group එකට දාන්න නැත්නම් මෙතන chat එකට දැම්මත් කමක් නැහැ. මේ output එක AB වලින් ලියලා එතන output එක දැම්මත් කමක් නැහැ. හරියට වරහන් පාවිච්චි කරලා ලියන්න. ඔයගොල්ලෝ අඳින්න මේ පැත්තේ දෙවෙනි සර්කිට් එක අඳිනවා. පළවෙනි එක ඉවර කට්ටිය දෙවෙනි එකට ගියාට ප්‍රශ්නයක් නැහැ.
ඉමාෂි දුව ඔයා අහන එක මට තේරෙන්නේ නැහැ පුතේ. C ට පස්සේ DE දාගන්නවා කියලා කියන්නේ දැන් දුව මේ දේවල් C ගෙන් හම්බෙනවා කියලා තමයි ගන්න ඕන දුව. ඒ කියන්නේ මේ ලයින් එකෙන් එන්නේ ඔක්කොම C. එතකොට මෙතනට කනෙක්ට් වෙච්ච එකට මෙතනට එන්නේ C එක. මෙතනට එන්නේ B එක. අපි වෙන අකුරු දාගන්න යන්නේ නැහැ දුව. ඒ කියන්නේ අර කනෙක්ට් කරලා තියෙන ලයින් එකට අදාළව තමයි අපි අකුරු කතා කරන්න යන්නේ. තේරුණාද දුව? ඔව් සර්. හරි. right සංදීප්ලගේ උත්තරේ හම්බුණා පළවෙනි එකට. ඔව් හරි පුතේ. හොඳයි ඒක තමයි උත්තරේ. කුසල් පළවෙනි එකට උත්තරේ කුසල් පොඩි අවුලක් තියෙනවා. පළවෙනි එකට උත්තරේ B ඒ කියන්නේ A + BC කියන සම්පූර්ණ එකම තමයි පුතේ B ගෙන් වැඩි වෙන්න ඕනේ. ඔයාගේ ප්‍රකාශනයේ හැටියට වැඩි වෙන්නේ B.C කියන එක්කෙනා විතරයි. හරි හිමාශය හරි එක හදලා එවන්න. තේරුණාද කුසල්?
ඒ කියන්නේ A වලට එළියෙන් ලොකු අරහන පටන් අරගෙන B dot C ඊට පස්සේ ලොකු අරහන ඉවර වෙලා ඊට පස්සේ එළියෙන් B කියන එක්කෙනා ඉන්න ඕනේ. හරි මම පළවෙනි එක පොඩ්ඩක් කරලා පෙන්නන්නම් කට්ටියට ආයි. මේ ලයින් එකෙන් C එනවා මේ ලයින් එකෙන් B එනවා. එතකොට මෙතන එන්න ඕනේ B dot C right මෙතන ලයින් එකෙන් A එනවා. එතකොට මෙතන තියෙන O ගේට් එකක්. ඒක අපිට ලියන්න පුළුවන් A plus B dot C කියලා. මෙතන එන්නේ B line එකෙන් මෙතනට එළියට එන්නේ B. ඒක නිසා output එක ලියන්න පුළුවන්. මෙතනට එන output එක මේ and එකක් තියෙන නිසා dot එක පාවිච්චි කරන්න පුළුවන් B dot A plus B dot C. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. right බලන්න ඔයගොල්ලෝ අරගත්ත උත්තරේ ඕකේද කියලා. right කුසල් දෙවෙනි එක කොහොමද ඔව් හරි දෙවෙනි එක හරි කුසල් හොඳයි සංදීප්ත දෙවෙනි එක එවලා තියෙනවා. ඔව්. හරි. දෙවෙනි එක හරි පුතේ. right තුන්වෙනි එක හම්බුණා මෙනොල් පළවෙනි එක හරි දෙවෙනි එක මෙනොල් z dot නෙමෙයි පුතේ ඒක o ගේට් එකක් නේ අන්තිමට තියෙන්නේ z bar dot y bar කියන එක හරි z plus z bar dot y bar වෙන්න dot නෙමෙයි සංදීප්ත තුන්වෙනි එක ඔව් මේක හරි විතර හරි right good හරි සංදීප්ත අතින් පොඩි වැරද්දක් වෙලා තියෙනවා p plus q එක පුතේ ඔයා and gate එක ඇතුළේ යනකොට p dot q කියලා අරගෙන තියෙනවා p plus q කියලා o gate එකෙන් ආපු output එක p plus q විදිහටම තමයි යන්නේ එතකොට r dot q වරහන් dot p plus q right මෙනෝල් තුන්වෙනි එක හරි තප්පරයක් ඉන්නේ මෙනෝල් තුන්වෙනි එකේ අවුලක් තියෙනවා මෙනෝල් ඔයා ඩෑෂ් එකක් ඇයි ගාව ගත්තේ r dash dot q dash කියලා නම් තියෙන පුතේ අපි not gates නෑනේ අතරතුරේ ඔය අන්තිමට කියපු not එකේ right මට තේරෙනවා හරි අපි දෙවෙනි එක කොහොමද කරන්නේ කියලා බලමු හරි ඔය කොමන් වැරදි ටිකක් කරන්න කට්ටිය බලමු කුසල් තුන්වෙනි එක ඔව් තුන්වෙනි එක නෑ කුසල් එතනත් වැරදි ඉන්න මං කියන්නම් අපි දෙවෙනි එක වෙන විදිහ බලමු මෙතනින් z bar එළියට එනවා not gate එකක් තියෙන නිසා
මෙතනින් y bar එළියට එනවා. එතකොට මෙතනින් එළියට එනවා z bar dot y bar. මේක ප්ලස් ඔපරේෂන් එක කරන්නේ. එයාට ඩිරෙක්ට් හම්බෙන්නේ මෙතනින් z කියන එක කෙනා. එහෙනම් එළියට එන්න ඕනේ z plus z bar dot y bar. no හරි. ඔව් මෙනවල හතරවෙනි එක හරි. right. හරි. ඉමාෂි දෙවෙනි එක හරි ඉමාෂි. හොඳයි. ඉනුරිට කනෙක්ට් වෙන්න අමාරුයි කියලා කියනවා කමන්නේ. right. අපි තුන්වෙනි එක චුට්ටක් බලමු. තුන්වෙනි එකේ සිද්ධ වෙන දේ මේක හරියට බලා ගන්න. ගොඩක් කට්ටිය අන්තිම තැන තමයි වරද්ද ගන්න. දැන් මෙතනින් මෙතනට එන්නේ Q මෙතනට එන්නේ මෙතනට එන්නේ R මෙතනට එන්නේ R මෙතනට එන්නේ Q. එතකොට මෙතනින් එළියට එනවා R.Q කෙනෙක්. මෙතනට එන්නේ ආයෙත් Q මෙතනට එනවා P. එහෙනම් මෙන්න මෙතනින් එළියට එනවා P plus Q කෙනෙක්. එතකොට මෙතනින් එළියට එන්නේ R.Q කියන කෙනා ඩොට් එකක් මේ AND ගේට් එක P plus Q. ඔන්න ඕක. එතකොට ඒ සම්පූර්ණ එක තමයි not එකකින් යන්නේ. එතකොට දැන් මෙතනින් මෙතනට අපි ආවනම් A මෙතනින් එළියට එන්නේ A බානේ. නේද? ඒ කියන්නේ මේ A ට තමයි උඩින් බා එකක් එන්නේ. එහෙනම් මෙතනින් එළියට එන්න ඕනේ R.Q. R.Q. P plus Q වල සම්පූර්ණ බාය. මොකද මේ සම්පූර්ණ එකටම තමයි පුතේ not එකක් ඇදෙන්නේ. ගොඩක් කට්ටිය මේක වෙන වෙනම apply කරලා තිබුණා. ඒක වැරදි. එහෙම වෙන වෙනම apply වෙන්නේ නැහැ. not එකකින් යනකොට not එකට input වෙන කෙනාට සම්පූර්ණයෙන්ම තමයි බා එකක් එන්නේ. කැලි කැලි වලට කැඩලා එන්නේ නැහැ. තේරුණාද කට්ටියට? හොඳයි. right. හතරවෙනි එක ටිකක් ලේසි නේද? right. බලන්න හතරවෙනි එක try කරලා හතරවෙනි එක ඉවර කරලා අපි පාඩම ඉවර කරමු. ඉනුරි පුතේ මට වගේ මැසේජ් එක හම්බුණා මම දාපු reply එක දුවට මට යවන්න බැරි වෙලා තියෙනවා. මෙනුල් yes දැන් හරි. ඕක තමයි උත්තරේ. හොඳයි මෙනුල්. ඉනුරි පළවෙනි එකට උත්තරේ හරි. ඉමාෂි තුන්වෙනි එකට උත්තරේ වල තියෙනවා. ඉමාෂි තුන්වෙනි එකේ වැරද්ද දැන් තේරුම් ගන්න. දුවේ වල තියෙන අර කට්ටියම කරලා තියෙන වැරද්දත් එක්ක සංදීප්තා හතරවෙනි එකේ උත්තරේ හරි. හොඳයි. හතරවෙනි එක කොහොමද වෙන්නේ? මෙතනට එනවා C bar මෙතනට එනවා B මෙතනට එනවා B bar මෙතනට එනවා C
මෙතනට එන්නේ a bar මෙතනට එන්නේ b. එතකොට මේගොල්ලන්ගෙන් එළියට එනවා b dot c bar මෙතනින් එළියට එනවා b bar dot c මෙතනින් එළියට එනවා a bar dot b. එහෙනම් මෙතනින් output වෙන්නේ මේ ඉන්නේ o gate එකක්. මෙතන and තිබ්බ නිසා ගුණ උනේ. මෙතනින් output වෙනවා a bar dot b plus b bar dot c plus b dot c bar. right ඕක තමයි මෙතනින් output එක විදියට ඔයගලන්ට ගන්න වෙන්නේ. හරි මට හිතෙනවා තව සර්කිට්ස් ටිකක් ඔයගොල්ලොත් එක්ක ඇඳ කරා නම් හොඳයි කියලා. අපි ඊළඟ දවසෙත් සර්කිට්ස් ටිකක් ඇඳලා output ගන්න විදිය ගැන කරමු. right කරලා ඉස්සරහට යමු. හරි right මම එහෙනම් අදට සෙෂන් එක මෙතනින් නතර කරනවා. ඉනුරිදුව සහ අද මේ කනෙක්ෂන් එරර්ස් තිබුණ කට්ටිය මම රෙකෝඩින් එක දැම්මම පොඩ්ඩක් රෙකෝඩින් එක බලලා දේවල් ටික පොඩ්ඩක් කවර් කරගන්න. අද මොන හරි පොඩි අවුල් තියෙනවා කියලා මට තේරුණා. කීප දෙනෙක්ම එහාට මෙහාට ඩිස්කනෙක්ට් වෙනවා සහ බොහොම වැදගත් විදියට මතක තියාගන්න ඕනේ ඇවිල්ලා ඔයගලගේ ටියුට් එක අරගෙන යන්න. ඒක තමයි වැදගත් දේ. right ටියුට් ගත්තේ නැති කට්ටිය ඉක්මනට ටියුට් එක ගන්න. වැරදිලා ටියුට් එක ආපු කට්ටිය ඒක දීලා shift කරගන්න. right ඒකල්ලා ටියුට් එක අරගෙන යන්න. හරි හරි එහෙනම් හැමෝටම good night. මම මෙතනින් දැනට session එක end කරනවා. ලබන සතියේ මේ දේවල් ටික ආයෙත් මෙතනින් ඉස්සරහට අරගෙන යමු. right thank you very much එහෙනම් කට්ටියටම good night.